සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පවත්වන්නට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනියේ මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ රුවන්වැල්ල වහරක දම්සක් විහාරයේ අනුශාසක පූජ්‍යපාද ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද මේ ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා අංක 206 බටේපොළ වතුරුගම නිවාස පදිංචි කොළඹ ජාතික රෝහලේ හදිසි අනුතුරු අංශයේ විශ්‍රාමික උපස්ථායිකා ටී.පී.ජී. සුමනලතා මහත්මිය ඇතුළු සුපින්වත් පිරිස අද ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපි හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ද්විතීයම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා
රක්ඛන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්වත්නි මේ වෙලාවේ මේ පින්වුතුන් හැම දිනාමත් බෞද්ධ රූපවාහිනිය තුලින් අපව සදහති පින්වුතුන් සියලු දෙනාමත් සූදානම් වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නයි. මේ ඉපදෙන මරණ සංසාර ගමනින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුතුව දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මය යම් මොහොතක කල්යාණ මිත්‍රයෙකු තුලින් ශ්‍රවණය කරන්නට වාසනාව ලැබෙනවද? ඒක තමන්ගේ ජීවිතේ මහ වාසනාවක් භාග්‍යයක්. ඉතින් මේ රූපවාහිනිය බෞද්ධ රූපවාහිනී නාලිකාව නිවන් මඟ දියුණු කරන ඔබට කල්යාණ මිත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළු දවස පුරාවටම ශ්‍රවණය කරමින් ධර්මයේ ඉගෙන ගනිමින් ජීවිතය තුළ ගුණධර්ම දියුණු කරන්න නිවන් මඟ දියුණු කරන්න මහා උපකාරයක් වී තිබෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් හැටියට ඇසුරු කරන කෙනෙකුට ජීවිතයට බොහෝ දහම් කාරණා ඉගෙන ගන්න පුළුවන්. අද දවසේත් පින්වතුන්ලාට වාසනාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකාය කියන උතුම් කොටසේ අට්ඨක නිපාතේහි ගහපති වර්ගයටයි. මේ දේශනාව තුළ විස්තර වෙන්නේ එකල ජීවත් වෙච්ච ගිහි උපාසක මහත්මයෙක් පිළිබඳව. පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හඳුන්වනවා බුද්ධ ශාසනය කියන නමින්. බුද්ධ ශාසනය කියලා කියන්නේ නිවන් මඟට සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම නිවන් මඟ හැටියට විස්තර වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනය තුල පිරිස් දෙකක් ඉන්නවා. ඒ තමයි සංඝ පිරිස, එහෙම නැත්නම් පැවිදි පිරිස, ගිහි පිරිස.
පැවිදි පිරිස කොටස් දෙකකට බෙදෙනවා භික්ෂු භික්ෂුණී. ගිහි පිරිස කොටස් දෙකකට බෙදෙනවා උපාසක උපාසිකා. මේ පිරිස හඳුන්වනවා සිව්වනක් පිරිස වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සිව්වනක් පිරිසටම ශාස්ත්‍රූන් වහන්සේ. එතකොට භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා, උපාසක උපාසිකා කියන මේ පිරිස් හතරම වාසය කරන්නේ එකම බුද්ධ ශාසනයක් තුල. මේ සියලු දෙනාටම සසර කතරින් එතර වීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ එක හා සමානයි. ගිහි පිරිසට වෙනම එකක්, පැවිදි පිරිසට වෙනම මඟක් උන්වහන්සේ දේශනා කළේ නැහැ. හැම කෙනාම සංසාර ගමනේ අතරමං වෙච්ච පිරිසක් හැටියට ගිහි වේවා පැවිදි වේවා නිවන පිණිස දියුණු කළ යුතු මාර්ගය එකම මාර්ගයක්. ඒ මාර්ගය හඳුන්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ මාර්ගයේ දියුණු කරගන්න පහසුව පිණිස වාසනාව තියෙන පිරිස නිවන් මඟ වහවහ අවබෝධ කර ගැනීම පිණිස ගිහි ජීවිතේ අතහැරලා බ්‍රහ්මචාරී පැවිද්ද ලබා ගත්තා. කාන්තා පාර්ශවයේ පිරිස, පුරුෂ පාර්ශවයේ පිරිස බොහෝ දෙනා එකල තරුණ අවදියේම මහාන උපසම්පදාව ලබාගෙන නිවන් මඟ දියුණු කළා. ගිහි පිරිසත් නිවෙස්වල වැඩ කටයුතු කරන අතරේ ධර්ම මාර්ගයේ දියුණු කරගත්තා. ඉතින් කොයිතරම්නම් පිරිස ගිහි ගෙදර ඉඳලා නිවන් මඟ දියුණු කළාද යන්න අපිට බුද්ධ දේශනා ඇසුරු කරද්දී තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහි පිරිසත් සමග කොයිතරම් ගැඹුරු දහම් කාරණා සාකච්ඡා කරලා තිබෙනවද එකල. සවැත් නුවර වගේ ප්‍රදේශයක් ගත්තොත් කෝටි 7ක විශාල ජනතාවක් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. සවැත් නුවර කියන්නේ සියලු දේ සපිරුණු. සබ්බං අත්ති සාවත්ති. සියලු දේ සපුරුණු කියන අර්ථයෙන් සාවත්තිය කියලා හඳුන්වනවා. සවැත් නුවර රජකම් කළේ කොසල් මහ රජුරුව. මේ සවැත් නුවර කෝටි 7ක ජනතාවගෙන් ගිහි ගෙදර වාසය කරමින් කෝටි 5ක් මාර්ගඵල අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන යුගයේ වෙද්දී සවැත් නුවර විතරක් ගිහි පිරිස කෝටි 5ක්ම මාර්ගඵල අවබෝධ කරලා තියෙනවා. එහෙනම් පින්වතුන්ලා වගේම ගිහි ජීවිතේ ගත කරමින්, විවාහ ජීවිත ගත කරමින්, දරු මල්ලන් පෝෂණය කරමින්, රැකී ආරක්ෂා කරමින්, වෙලහෙළඳාම් කරමින් නිවන් මඟද දියුණු කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි පිරිසට මිම්මක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෙනා වගේ වෙන්න. දැන් සාමාන්‍යයෙන් අපි අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට හොඳට ජීවත් වෙන කෙනෙක්, උගත් කෙනෙක්, දියුණු වෙච්ච කෙනෙක් පෙන්නලා කියනවා පුතේ මෙන්න මේ වගේ වෙන්න. මේ කෙනා ඉලක්ක කරගෙන ජීවිතේ දියුණු කරන්න, ගොඩ නගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් ගිහි පිරිසට මිම්මක් දීලා තියෙනවා. මිනුම් දණ්ඩක්. ඒ තමයි ගිහි අම්මා තාත්තා කෙනෙකුට, ඒ කියන්නේ දෙමව්පියන්ට පුතෙක් ලැබුණොත් ඒ පුතාට පුංචි කාලේ ඉඳලා කියන්නේ පුතේ ඔබ ලොකු වුණාට පස්සේ නන්ද මානවකයා වගේ වෙන්න. එහෙම නැත්නම් චිත්ත ගෘහපතිතුමා වගේ වෙන්න. ඒ දෙන්නම ගිහි ගෙදර වාසය කරමින් අනාගාමී ඵලයේ දක්වා හිත දියුණු කරපු අය. ඒ කියන්නේ පුතේ ඔබ ලොකු වුණාම කොහොම හරි ධර්ම මාර්ගයේ දියුණු කරගෙන අනාගාමී ඵලයේ දක්වා හිත දියුණු කරන්න. දුවෙක් ලැබුණොත් ඒ දුවට පුංචි කාලේ ඉඳලා කියන්න කිව්වා දුවේ ඔබ ලොකු වුණාට පස්සේ
කොහොම හරි කුජුත්තරා වගේ වෙන්න. එහෙම නැත්නම් වේලුකණ්ඨකී ගමේ හිටපු නන්ද මාතාව වගේ වෙන්න. ඒ දෙන්නත් ගිහි ගෙදර වාසය කරමින් අනාගාමී ඵලයේ දක්වා හිත දියුණු කරපු අය. එහෙනම් උන්වහන්සේ ගිහි අයට පෙන්නපු මිනුම් දණ්ඩ තමයි අනාගාමී ඵලයේ දක්වා හිත දියුණු කරන්න කියන පණිවිඩය. මේ සසර දුකින් එතර වෙන්න නිවන් මඟ දියුණු කරලා මගඵල සාක්ෂාත් කරන්න කියන පණිවිඩය තමයි දෙමව්පියන් හැටියට පුංචි කාලේ ඉඳලා තමන්ගේ දුවට පුතාට හිතට කාවද්දන්න ඕන කාරණාව. දැන් මේ දේ ඒ කෙනාගේ සංසාර ගමන පුරාවටම යහපත පිණිස පවතිනවා. මෙලොවටත් පරලොවටත් යහපත පිණිස පවතිනවා. දැන් සාමාන්‍යයෙන් දෙමව්පියෝ කියන්නේ පුතේ ඔබ ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, මැති ඇමතිවරු වගේ ජීවත් වෙන්න පුළුවන්කම ඇති කරගන්න. ඒ කියන්නේ ඒ තුල තියෙන්නේ ලෞකික සැපක්. නමුත් ඒ දේ తాවකාලිකයි. මේ ජීවිතයට පමණයි. ඒ උගත්කම, බුද්ධිය, ප්‍රභූත්වය ඒ හැමදේම මරණයත් එක්ක දාලා යනවා. එහෙනම් දෙමව්පියෝ ඒ විදිහට පමණක් අවවාද කරනවයි කියන්නේ මරුණහම දාලා යන දේවල් තමයි ඒ දියුණු කරන්න කියලා තියෙන්නේ. එහෙනම් මරුණට පස්සෙත් අරගෙන යන්න හේතු වෙන නිවන් මඟ දියුණු කරන්න කියන පණිවිඩය පුංචි කාලේ ඉඳලා දරුවෙකුට අපි හිත ආවද්දන්න ඕන. මෙන්න මේ විදිහට ජීවිතේ දියුණු කරපු බොහොම උසස් උපාසක මහත්මයෙක් පිළිබඳව කියවෙන බුද්ධ දේශනාවක් තමයි අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම වේසාලික උග්ග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කාලේ ජීවත් වෙච්ච උග්ග කියන සිටුතුමා පිළිබඳව විස්තර කරපු දේශනාවක්. මෙයා ජීවත් වුණේ විශාලා මහනුවර. විශාලා මහනුවර කිව්වේ ලිච්ඡවි රාජධානිය. මේ ලිච්ඡවි රාජධානියේ ජීවත් වෙච්ච මේ වේසාලික උග්ග කියන සිටුතුමා දැන් අද වුණත් ගම පාවිච්චි කරලා කෙනෙක්ගේ නමකින් හඳුන්වන එක තියෙනවා. ඒ කාලෙත් එහෙමයි. උග්ග සිටුතුමාව කවුරුත් හැඳින්නුවේ වේසාලික උග්ග කියන නමින්. මෙන්න මේ සිටුතුමා පිළිබඳව දිනක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරනවා. කුමක්ද? පින්වත් මහණෙනි, විශාලා මහනුවර ජීවත් වෙන උග්ග කියන සිටුතුමාගේ ජීවිතේ හරීම ආශ්චර්යමත් ජීවිතයක්. මහා පුදුමාකාර ජීවිතයක්. ගිහි කෙනෙක් වුණත් ආශ්චර්ය අద్භූත කාරණා ජීවිතේ රාශියක් තියෙනවා. ඒ අතර තථාගතයන් වහන්සේ මේ උපාසක මහත්මයාගේ ජීවිතේ ආශ්චර්ය අద్භූත කාරණා 8ක් දකිනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ගිහි කෙනෙක් ගැන ಗುಣ කියනවා ස්වාමින් වහන්සේලාත් එක්ක. දැන් එතකොට බලන්න ගිහි කෙනෙක් ජීවිතේ ගුණධර්ම දියුණු කරනවා නම් බුදුරජාණන් වහන්සේ එයත් උපමා කරගන්නවා ස්වාමින් වහන්සේලාට අවවාද අනුශාසනා කරන්න. ඉතින් මේ කාරණාව ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ කුටියට වැඩම කළා. ඉතින් එදා උදේ පිණ්ඩපාතේ වළඳලා එක ස්වාමින් වහන්සේ නමකට හිතුණා මොනවද මේ ආශ්චර්ය අద్භූත කාරණා කියලා ගෙදෙට්ටම ගිහිල්ලා අහලා දැනගන්න ඕන. දැන් අපිට උනත් කෙනෙක්ගේ ಗುಣ කිව්වට පස්සේ හොයලා බලන්න හිතෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ නමකට හිතුණා
මේ උපාසක මහත්මයව මුණ ගැහිලා මොනවද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආශ්චර්ය අద్භූත කාරණා කියලා එතුමාගෙන්ම අහලා දැනගන්න ඕන කියලා දැන් හවස් වරුවේ මේ උපාසක මහත්මයාගේ නිවසට වැඩම කළා. දැන් ඉතින් පාදෝවණේ කරලා පාවඩ එලලා ඇතිරිලි දාලා මේ ස්වාමින් වහන්සේව වඩා හිඳවලා ගෞරවයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා සිටුතුමනි අද උදේවරුේ බුදුරජාණන් වහන්සේ අපට ඔබතුමාගේ ගුණ කිව්වා. ඔබතුමාගේ ජීවිතේ ආශ්චර්ය අద్භූත කාරණා 8ක් තියෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මෙන්න මේ ආශ්චර්ය අద్භූත කාරණා මොනවද කියලා දැනගන්නයි මං ඔබතුමාව මුණ ගැහෙන්න ආවේ. එතකොට පින්වතුනි මේ උපාසක මහත්මයා ඊටාම නිහතමානීව වන්දනා කරගෙන කියනවා එහෙමයි ස්වාමීනි මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහිීමෙන් අනතුරුව ජීවිතය තුළ දියුණු වෙච්ච අප්‍රමාණ ගුණධර්ම තියෙනවා. ඒ අතර මට දැනෙන මට ප්‍රකට කාරණා 8ක් තියෙනවා. ඉතින් මේ කාරණා 8 මට ඔබ වහන්සේට කියන්න පුළුවන් කියලා මේ උපාසක මහත්මයා දැන් මේ ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කරනවා. දැන් ඒ කාලේ ගිහි පිරිස ස්වාමින් වහන්සේලාට ධර්මයේ කියලා තියෙනවා මාර්ගඵල අවබෝධ කරන්න හේතු වෙන විදිහට. බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා තියෙනවා චිත්ත ගෘහපති කියලා බොහෝම ගුණධර්ම ඇති අනාගාමී වෙච්ච ශ්‍රාවකෙක්. එතුමා තමයි පිරිමි පාර්ශවයට ගිහි ගෙදර ඉන්න කෙනාට තියෙන මිම්ම. මේ කෙනා ස්වාමින් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. හැබැයි මාන්නයෙන් නෙවෙයි. කෙලෙස් නැති හිතින් මාර්ගඵල අවබෝධ කරන්න ගිහි කෙනෙක් හැටියට භික්ෂුන් වහන්සේලාටත් උදව් උපකාර කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔන්න මේ වේසාලික උග්ග සිටුතුමා කියා හිටිනවා ස්වාමීනි මෙන්න මේ කාරණා තමයි මගේ ජීවිතේ මම ආශ්චර්ය අద్භූත කාරණා හැටියට දකින්නේ. දැන් පින්වතුන්ලා මේව අහද්දී කල්පනා කරන්නේ එකල ජීවත් වෙච්ච ගිහි අය කොයි තරම්නම් ಗುಣධර්ම දියුණු කරලා තියෙනවද? අපි මේ වැඩ රාජකාරි තියනවා, වගකීම් තියනවා, යුතුයකම් තියනවා කියලා ಗುಣධර්ම දියුණු කිරීම අතපසු කරගත්තට එකල සිටුවරු රජකම් කරන රජවරු පවා ඒ සියලු වැඩ රාජකාරි පැත්තකට දාලා නිවන් මඟ දියුණු කරලා තියෙනවා. මොකද ඒ දේ මේ ජීවිතේට తాවකාලිකයි මරණයට පත් වුණාට පස්සේ ඉතුරු වෙන්නේ දියුණු කරන ಗುಣධර්ම පමණයි. ඔන්න මෙයා කියනවා ස්වාමීනි පළමුවන ආශ්චර්ය අద్භූත කරුණ තමයි යම් දවසක මං තථාගතයන් වහන්සේව දුර තියාම දැක්කද ඒ දැකපු මොහොතේම මගේ හිත උන්වහන්සේ ගැන පැහැදුනා. මේ ගුණ ඉගෙනගෙනවත් බණ අහලවත් නොවේ. රූප සම්පත්තිය ඈත තියාම දැකපු පමණින්ම මේනම් බුදු කෙනෙක්මයි මේනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්මයි කියලා දුර තියා දකිද්දිම මගේ හිත පැහැදුනා. ස්වාමීනි ඒ දැකීම තුලින්ම මගේ හිතේ උන්වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච පැහැදීම ඒ තුලින් ඇතිවෙච්ච සතුට අප්‍රමාණයි. ඒක ප්‍රමාණ කරලා විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට හිතන්න පින්වතුනි මහා පුරුෂ ලක්ෂණ 32කින් සෝභමානව වැඩ සිටින සාන්තව වැඩම කරන බුදු කෙනෙක් දෑසින් දකින්න කොයි තරම්නම් වාසනාවක් තියෙන්න ඕනද? මේ ලෝකේ වෙන කවුද ඉන්නේ
රූපයක් දැකලා ඒ රූපය ගැන පැහැදුනාට දිව්‍ය ලෝක උපදින්න හේතු වන. දැන් අපේ ජීවිතේ අපි බොහෝ ප්‍රියමනාප රූප සම්පatti තියෙන බොහෝ දෙනා ගැන අපි පහදිනවා. නළුවෝ ගැන, නිලියෝ ගැන පහදිනවා. නමුත් ඒ රූපය ගැන පැහැදීම තුල කෙලෙස් උපදිනවා. ඒ දේ හේතු වෙන්නේ සතර අපාය උපදින්න. නමුත් ආශ්චර්යය කියන්නේ බුදු කෙනෙක්ගේ රූපය දැකලා හිත පහදව ගත්තත් ඒ කෙනා දිව්‍ය ලෝකේ යනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිද්දි දැක්කා වයසක උපාසක අම්මා කෙනෙක් මරණයට පත් වෙන්න සුළු මොහොතයි. උන්වහන්සේට මහා කරුණාවක් ඇති වුණා මේ අම්මව දිව්‍ය ලෝකෙ උපදින්න කටයුතු සලස්වන්න ඕනේ කියලා. ධර්ම දේශනා කරන්න වෙලාවක් නැහැ. මේ අම්මා ඉස්සරහා ගිහිල්ලා පෙනී හිටියා. මේ අම්මා හිස මුදුනේ ඉඳලා යටිපතුල දක්වා හොඳට බැලුවා. යටිපතුලේ ඉඳලා හිස මුදුන දක්වා හොඳට බලලා මේ රූපය ගැන පැහැදුනා. එච්චරයි. සුළු වේලාවකින් මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. මේ ලෝකෙ පින්වතුනි වෙන කවුරුවත් නැහැ. කාගේවත් දිහා බලාගෙන හිටියට දිව්‍ය ලෝකේ යන. එකම රූප සම්පත්තිය, එකම දර්ශනය බුදුරජාණන් වහන්සේ දැකීමම පමණයි. ඉතින් මේ කෙනා කියනවා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේව ඈත තියා දැකපු වෙලාවෙම මගේ හිත පැහැදුනා. ඒ රූපයෙන් මගේ ඇහැ අහකටවත් ගන්න හිතුනේ නැහැ. ඒ රූපේ දිහා මම බලාගෙන හිටියේ අප්‍රමාණ ශ්‍රද්ධාවකින්. මේක තමයි මගේ ජීවිතේ පළමුවන ආශ්චර්ය අద్භූත කරුණ. මේක ආශ්චර්ය කරුණක් තමයි. මොකද හේතුව මේ කාලේ අපි කොයි තරම්නම් බණ අහලා සමහර ඉන්නවා බණ අහලා පොතපත කියවලවත් උන්වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න බැරි වෙච්ච අය. නමුත් ධර්මයේ ශ්‍රවණය කරන්නෙත් නැතුව උන්වහන්සේත් එක්ක කතා බහ කරන්නෙත් නැතුව දැකපු පමණින්ම හිත පහදින එක ආශ්චර්ය කරුණක් නෙමෙයිද? ආශ්චර්ය කරුණක්. ඊළඟට මෙයා කියනවා ස්වාමීනි දෙවනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ ළඟට මම ඇවිදගෙන ගියා. ඇවිදගෙන ගිහින් උන්වහන්සේව මම ඇසුරු කළේ ඊටාම ගෞරවයෙන් පැහැදීමෙන්. මේ කරුණ විස්තර වෙනවා. සෝකෝ අහම් බන්තේ පසන්න චිත්තෝ භගවන්තං පෛරුපාසින්. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේව ඇසුරු කළේ පැහැදුණු සිතෙන් යුක්තවයි. ඔන්න බොහොම හොඳ කරුණක්. දැන් පින්වතුන්ලා තේරී ගාථා කියවන්න ලැබුණොත් මේ බොහෝ රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කළේ ගෞරවයෙන්මයි. පැහැදුණු සිතින්මයි. එහෙනම් අපිට නිවන් මඟ දියුණු කරන්න හේතු වෙන ප්‍රධානතම කරුණක් තමයි ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයාව ගෞරවයෙන් ඇසුරු කිරීම. පැහැදුණු සිතෙන් යුක්තව ඇසුරු කිරීම. මෙයා කියනවා ස්වාමීනි මං බුදුරජාණන් වහන්සේ ඇසුරු කළේ ගෞරවයෙන්මයි. දැන් අද ඒක බොහෝ දෙනෙකුට නැතුව යනවානේ. දැන් නිතර ධර්මයේ කියලා දෙන කෙනා කාලයක් යද්දි ඇසුරු කරනකොට ඒ ගෞරවය නැති වෙලා යනවා සමහරුන්ට. නමුත් දැකපු දවසේ යම් ගෞරවයක් තිබුණද ඒ මොහොතේ තිබිච්ච ගෞරවයම වසර ගණනක් ගියත් එක හා සමානවම ධර්මයේ දියුණු කරන කෙනාට තියෙන්න ඕන. ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේයින් අනතුරුව අනුපිළිවෙල දහම් කතාවෙන් ධර්ම දේශනා කළා. කුමක්ද අනුපිළිවෙල දහම් කතාව? පළමුව මට කියලා දුන්නේ දානය ගැන. දාන කතං. දෙවනුව සීල කතං. සග්ග කතං. කාමානං ආදීනවං. ඔන්න අනුපිළිවෙල දහම් කතාව. බුදු කෙනෙක් ගිහි උපාසකයෙක් උපාසිකාවක් මුණ ගැහුනට පස්සේ ඉස්සෙල්ලම ඒ කෙනාට කියලා දෙන්නේ දානය ගැන, අතහැරීම ගැන.
ඊළඟට කය වචනේ සංවර කරගෙන සිල්වන්ත වෙන හැටි. ඊළඟට පින් කරන කෙනා දිව්‍ය ලෝකෙ ගිහින් සුගති සැප විඳින හැටි. ඊළඟට උන්වහන්සේ කියලා දෙනවා කාමයේ ආදීනව ගැන. මේ රූප සද්ද ගන්ධ රස පහස කෙරෙහි කොයිතරම් බැඳීමෙන් හිටියත් මේ තුල ආස්වාදයකට වඩා අප්‍රමාණ ආදීනවයක් තියෙනවා. ටික ටික මේ කෙනාගේ හිත ඊළඟට නෛෂ්ක්‍රම්‍යයට පුරුදු කරනවා. මේ කෙලෙස් අතහරින්න, කාමයේ අතහරින්න හුරු කරනවා. ඊට පස්සේ නීවරණ සංසිඳුණු හිතක තියෙන වටිනාකම, සමාධි සම්පන්න හිතක තියෙන වටිනාකම ඔන්න බුදුරජාණන් වහන්සේ ටික ටික මේ කෙනාට කියා දෙනවා. මේකට කියනවා අනුපිළිවෙල දහම් කතාව කියලා. ඒක බුදු කෙනෙකු තුල පවතින සුවිශේෂී කුසලතාවයක්. කෙනෙකු තුල පවතින ඉන්ද්‍රිය ධර්ම දියුණු මට්ටම දැකලා, දියුණු වෙන මට්ටම දැකලා ධර්ම දේශනා කිරීමේ හැකියාව. ඒකට කියනවා ඉන්ද්‍රිය පරියත්ත ඥානය කියලා. ඒක බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත් නැහැ. දැන් එදා කිසాగෞතමිය දරුවත් වඩාගෙන උන්වහන්සේ ළඟට දුවගෙන එද්දී උන්වහන්සේ දැක්ක මෙයාට බණ කියලා හරියන්නේ නැහැ. මේ කෙනාට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් දෙන්න ඕනේ Taman තුලින්ම මරණය ගැන වැටහෙන්න. දැන් අද අපි ළඟට අම්මා කෙනෙක් අඬාගෙන ආවත් අපිට තියෙන්නේ බණ කියන එක විතරයි. අපි දන්නේ මේ අම්මට බණ කියන්නේ නැතුව වෙන විදිහක් තියනවාද මේ ධර්මයට යොමු කරව ගන්න. ඒ හැකියාව ශ්‍රාවකයෙකුට නැහැ. අපි ළඟට එන හැම කෙනාටම අපි ධර්මයේ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තුල තිබුණා මේ කෙනාට මේ ආකාරයෙන් තමයි ධර්මයට යොමු කරවා ගන්න පහසු කියන අවබෝධය. අනුපිළිවෙල දහම් කතාවෙන් උන්වහන්සේ ධර්ම දේශනා කරලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංඝරත්නය ගැන හිත පහදින විදිහට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කරලා ඔන්න චතුරාර්ය සත්‍ය විස්තර කරගෙන ගියා. චතුරාර්ය සත්‍ය විස්තර කරගෙන යද්දී මේ උපාසක මහත්මයා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දහම්මැස පහල කරගත්තා. සෝතාපන්න ඵලයටපත් වුණා. එකම ධර්ම දේශනාවකින් මාර්ගඵල අවබෝධ කරගෙන බ්‍රහ්මචාරී පංචශීලයේහි පිහිටියා. සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් රකින්නේ පන්සිල්. නමුත් මේ උපාසක මහත්මයා ධම්මස උපදවාගෙන රාග දේශත් යටපත් කරගෙන අනාගාමී ශ්‍රාවකයෙකු තුල ඇති ගුණධර්ම. දැන් අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම નિરાයාසයෙන්ම බ්‍රහ්මචාරී කෙනෙක්. ඒකට හේතුව තමයි ඒ කෙනා තුල රාගේ නැහැ. එතකොට මේ වේසාලික උග්ග සිටුතුමා එක ධර්ම දේශනාවකින්ම බ්‍රහ්මචාරී පංචශීලයේහි පිහිටියා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. ඔන්න බ්‍රහ්මචාරී පංචශීලයේහි පිහිටලා අනාගාමී ශ්‍රාවකයෙකු තුල පවතින ගුණධර්ම ජීවිතේ දියුණු වෙන විදිහට සමාදන් වුණා. දැන් මේක තමයි ස්වාමීනි මගේ ජීවිතේ තියෙන දෙවන ආශ්චර්ය අద్භූත කරුණ. හරියට මගේ හිත පිරිසුදු උනේ අපවිත්‍ර වෙච්ච සුදු පාට රෙදි කෑල්ලක් හොඳට පිරිසුදු කරනවා වගේ කළු පැහැයි ඉවත් කරලා සුදු වර්ණේ මතු කරගන්නවා වගේ මගේ හිත පාරිසුද්ධත්වයට පත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අවසානයේ මේ කෙනා ධම්මස පහල කරගත්තා. මේක තමයි දෙවන ආශ්චර්ය අద్භූත කරුණ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි දැන් මෙයා ධර්ම දේශනාව අවසන් කරලා ධර්මය අහලා මාර්ගඵල අවබෝධ කරගෙන බ්‍රහ්මචාරී පංචශීලයේ පිහිටලා ආයිමත් ගෙදර ගියා. මෙයාට බිරින්දෑවරු එක්කෙනෙක් නෙමෙයි 4 දෙනෙක්ම හිටියා. මේ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මට භාර්යාවෝ 4 දෙනෙක් හිටියා.
මං ගෙදර ගිහිල්ලා මේ භාර්යාවන්ට කතා කළේ සහෝදර සහෝදරියනි කියලා. ඒ කියන්නේ හරියට මේ වැඩිමහලු සහෝදරයෙක් බාල සහෝදරියකට අඬ ගහනවා වගේ සහෝදරියනි කියලා තමයි කතා කළේ. ඉතින් වෙනදට බොහොම ආදරෙන් කතා කරන, සෙනෙහසෙන් කතා කරන කෙනෙක් මේ විදියට කතා කරනකොට අර බිරින්දෑවලු බොහොම බියටපත් වුණා. පත් වෙලා මෙයා කියනවා, පින්වතුනි, භාර්යාවනි, සහෝදරියනි, මට අද බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මම ධර්ම දේශනාවකට සවන් දීලා බ්‍රහ්මචාරී පංචශීලයේහි පිහිටියා. අද ඉඳලා මම බ්‍රහ්මචාරී සීලය රකින්න කෙනෙක්. ඒ නිසා ඔබලා 4 දෙනා තරුණ අය. දැන් ඔබලට තීරණයක් ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මං ගෙදෙට්ට ගිහිල්ලා ඇරලවනවා. ඊළඟට කැමති කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක පින්දහම් කරගෙන ඉන්න නවතින්න පුළුවන්. නැත්තම් තව කා ගැන හරි කැමැත්තක් තියෙනවා නම් ඒ කෙනාව විවාහ කරලා දෙන්නත් පුළුවන්. දැන් මෙහෙම කිව්වට පස්සේ එතන හිටපු එක බිරිඳකට කැමති පුද්ගලයෙක් හිටියා. ඉතින් මෙයා මොකද කළේ? වම් අතින් මේ භාර්යාව අල්ලගෙන ගිහිල්ලා දකුණු අතින් පැන්වක් කළාම ඒ පුරුෂයාට භාර්යාව බාර දුන්නා. මෙයා කියනවා, ස්වාමීනි, එහෙම බාර දෙන වෙලාවේ අඩුතරමේ මට දුකක්වත් හිතුනේ නැහැ. අනේ මං මේ තරම් ආදරය කරපු, සෙනෙහස දක්වපු මේ රූමත් කාන්තාව මං වෙන කෙනෙකුට පවරනවනේ කියලා මට පුංචිවත් පසුතැවීමක් ඇති වුණේ නැහැ. ඒක තමයි මගේ ජීවිතයේ තියෙන තුන්වෙනි ආශ්චර්ය අద్භූත කරුණ. බලන්නකෝ. එක ධර්ම දේශනාවකින් බ්‍රහ්මචාරී පංචශීලයේ පිහිටලා තමන් සන්තකේ හිටපු මේ භාර්යාවන් 4 දෙනා තමන්ට ධර්ම මාර්ගයේ දියුණු කරගන්න උපකාර වෙන පරිදි ඒ අයව පිටත් කරලා යවුවා. තේ කෙනෙක් අතපැන් වක් කළාම බාර දුන්නා. කිසිම දුකක් නැහැ. බලන්න එතකොට ගිහි කෙනෙක් වුණත් ධර්මයේ තුලින් ජීවිතය ඇති වෙන පරිවර්තනය, අතහැරීම. ඊළඟට ස්වාමීනි, 4 වෙනි ආශ්චර්ය අద్භූත කරුණ තමයි මා සතුව තිබුණ මගේ කුල පරම්පරාවේ අප්‍රමාණ භවභෝග සම්පත්. මේ භවභෝග සම්පත් සිල්වන්ත ගුණවන්ත පිරිසට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට, සිල්වතුන්ට ගුණවතුන්ට මෙන්න මෙච්චරක් තියාගෙන මේ කොටස විතරක් මම දෙන්න ඕන කියලා මට කවදාවත් හිතිලා නැහැ. ඔන්න බොහොම හොඳ දෙයක්. දැන් අපේ ජීවිතේ අපි නම් පින් කරද්දී අපි කොටසක් අපිට තියාගෙන තව කොටසක් දෙන්න ඕන කියලා අපිට හිතෙනවා. නමුත් මේ කෙනා කියනවා, ස්වාමීනි, මට කොච්චර භවභෝග සම්පත් තිබුණත් මට කවදාවත් සිතුවිල්ලක්වත් පහළ වෙලා නැහැ. මෙන්න මේ ටික විතරයි මම දන් දෙන්නේ. මේ ටික මං තියාගන්නවා. එහෙම මගේ අදහසක්වත් නැහැ. මං සන්තකේ තියෙන හැමදේම වුණත් සිල්වතුන් ගුණවතුන් වෙනුවෙන් දන් දෙන්න මගේ හිතේ කැමැත්තක් ඇති වුණා. මේක තමයි ස්වාමීනි මගේ ජීවිතයේ තියෙන 4 වෙනි ආශ්චර්ය අద్භූත කරුණ. ඊළඟට 5 වෙනි කාරණාව කුමක්ද? ස්වාමීනි, මම බුදුරජාණන් වහන්සේව සකසාම ඇසුරු කළා. ඔන්න බොහොම හොඳ දෙයක්. මං කලිනුත් කිව්වා මේ කාරණාව. අපිට ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයා අපි ඇසුරු කරන්න ඕනේ ගෞරවයෙන්. හිතවත්කම ඇති වෙන්න ඕනේ උදව් උපකාර වලින් නෙවෙයි. අපි හිතමු අපිට කෑම බීම ටිකක් දෙනවා, අපිට දුකේදී සැපේදී පිහිට වෙනවා. ඒ හිතවත්කම වෙනයි. ඒ හිතවත්කම තුළ සමහර විට ටික දවසකින් ගෞරවේ නැති වෙනවා. නමුත් කල්යාණ මිත්‍රයා කෙරෙහි ඇති වෙන ගෞරවය එක හා සමානවම පවතින්න ඕන. ඒක ශ්‍රද්ධාව තුළින් ජීවිතේ ඇති වෙන එකක්. ඒ නිසා මෙයා කියනවා, ස්වාමීනි, මං බුදුරජාණන් වහන්සේව, ඒ වගේම ස්වාමින් වහන්සේලව
පුංචි කෙනෙක් හරි වැඩිහිටි කෙනෙක් හරි තරුණ කෙනෙක් හරි ඇසුරු කළේ එක හා සමානවම සකසාමයි ඇසුරු කළේ. දැන් අද අපි නම් මේ කෙනාගේ ගුණධර්ම වැඩි මෙයාගේ ගුණවන්තකම අඩුයි කියලා ඒ කෙනාට දක්වන ගෞරවය වෙනස්නේ. නමුත් මෙයා කියනවා ස්වාමීනි මට එහෙම දෙයක් නැහැ. සිල්වන්ත ගුණවන්ත පිරිස වගේම මේ ශාසනයේ ජීවත් වෙන සියලු භික්ෂුන් වහන්සේලා කෙරෙහි මට තිබුණේ එක හා පැහැදීමක්, එක හා සමාන පැහැදීමක්. මේ පිරිසට වැඩියෙන් දෙන්න ඕන, මේ පිරිසට අඩුවෙන් දෙන්න ඕන කියලා මට හිතිලා නැහැ. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලාගේ ගුණ අධිකයි. ඒ නිසා මේ අයට බහුලව දන් දෙන්න ඕන. තව ගුණධර්ම දියුණු කරපු නැති සෝවාන් සකදාගාමි ආදී පහළ මාර්ගඵලවල ඉන්න අයට අඩුවෙන් දන් දෙන්න ඕනේ කියලා මට හිතිලා නැහැ. හැම කෙනාටම එක හා සමානවම දන් දෙන්න ඕන. උදව් උපකාර කරන්න ඕන. බැඳුම් පිදුම් කරන්න ඕන කියලා මගේ හදවතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව එක හා සමානයි. මේක තමයි ස්වාමීනි මගේ ජීවිතයේ තියෙන ඊළඟ ආශ්චර්ය අద్භූත කාරණාව. ඊළඟට මෙයා කියනවා ස්වාමීනි දැන් අර ස්වාමීන් වහන්සේ තමයි මේ අහගෙන ඉන්නේ. ගිහි උපාසක මහත්මයෙක් දැන් මේ කරුණු එක එක කියනවා. කියනවා ස්වාමීනි 6 වෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අනිකුත් භික්ෂුන් වහන්සේලා මට ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයේ මං ශ්‍රවණය කළෙත් ගෞරවයෙන්මයි. මං කොච්චර ධර්මයේ දැනගෙන හිටියා කියලාවත් මම මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් කියලාවත් මට කවදාවත් මේ බණ අහන්න ඕන නෑ කියලා හිතිලා නෑ. ඊළඟට මගේ ජීවිතේ මම ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණට පස්සේ එක්ක උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරනවා. නැත්තම් මම උන්වහන්සේට බණ කියනවා. දැන් කවුද මේ කියන්නේ? මේ ගිහි උපාසක මහත්මයා. ධර්ම දේශනා කරන්න උන්වහන්සේ කැමති නම් මං බණ අහනවා. මම එහෙම නැත්තම් උන්වහන්සේට ධර්ම කාරණා කියලා දෙනවා. සාකච්ඡා කරනවා. එහෙම මම ස්වාමීන් වහන්සේලාට ධර්මයේ කියලා කියනවයි කියලාවත් මගේ හිතේ මාන්නය ඇති වෙලා නැහැ. උසස් බවක් ඇති වෙලා නැහැ. දැන් බොහෝ දෙනෙක් ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ ඒ තුලින් සමහර විට මාන්නය ඇති වෙනවනේ නේ. මම භාවනා කරන කෙනෙක්, මම ධර්මයේ දියුණු කරපු කෙනෙක් කියලා. ඒ නිසා මෙයා කියනවා ස්වාමීනි මට එහෙම කවදාවත් හිතිලා නැහැ. මං ගෞරවයෙන්මයි පුංචි අවුරුදු 7ක භික්ෂුන් වහන්සේ නමක් බණ කිව්වත් මං ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ ගෞරවයෙන්. ඒක තමයි ඊළඟ ආශ්චර්ය අద్භූත කරුණ. ඊළඟට 7 වෙනි එක තමයි ස්වාමීනි මං ළඟට දෙවිවරු වෙනවා. දැන් බලන්නකෝ. මෙයා ගිහි කෙනෙක් හැටියට ගෙදර හිටියත් මෙයා ළඟට දෙවිවරු වෙනවා. ඇවිදින් දෙවිවරු කියනවා ගෘහපතිය අසවල් භික්ෂුන් වහන්සේ හොඳට සිල් රකින්නවා, භාවනා කරනවා, මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක්. අසවල් භික්ෂුන් වහන්සේ අරහත්වයට පත් වෙලා ඉන්නේ. අනාගාමී ඵලයට පත් වෙලා ඉන්නේ. කවුද මෙයාට ඇවිදින් කියන්නේ? දෙවිවරු. දැන් මේ ගිහි උපාසක මහත්මයාට කියනවා. කියද්දි මෙයා කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒක වෙන එක සාධාරණයි. යම් භික්ෂුවක් නිවන් මඟ සාර්ථකව දියුණු කළොත් එයාට මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් තමයි කියලා මෙයා ඒක අනුමත කරලා, හැබැයි මෙයාට දෙවිවරුත් එක්ක මං කතා බහ කරන කෙනෙක් කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ. ස්වාමීනි මං දෙවිවරුත් ඇසුරු කරන කෙනෙක්. ඒ වුණාට මට කවදාවත් උසස් සිතක් ඇති වෙලා නැහැ. මාන්නයක් ඇති වෙලා නැහැ ඒ කරුණ සම්බන්ධයෙන්. එතකොට හිතන්න කොයිතරම් නිහතමානිකමක් මේ ගිහි උපාසක මහත්මයා තුළ තිබිලා තියෙනවද? ඊළඟට අවසාන කරුණ තමයි ස්වාමීනි මං මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණු කරගෙන ඕරම් භාගීය සංයෝජන සියල්ලම ප්‍රහාණය කරලා
අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන යෝජන සියල්ලම දුරු කරලා කාම ලෝකයේ ආයි නොවැටෙන පරිදිම බ්‍රහ්මචාරී සීලය තුල ස්ථාවර වෙච්ච රාග දේශ ප්‍රහාණය කරපු අනාගාමී ශ්‍රාවකයෙක්. මේක තමයි ස්වාමීනි මගේ ජීවිතයේ තියෙන 8 වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව. ඉතින් මේ ස්වාමින් වහන්සේ බොහෝම සතුටටපත් වුණා. ඉතින් මේ උපාසක මහත්තයා වන්දනා කළා. ස්වාමින් වහන්සේත් බොහොම සතුටින් යුතුව විහාරයට පිටත් වෙලා ගියා. එතකොට දැන් මේ දේශනාව තුළින් අපිට තේරුම් ගන්න පුළුවන් එකල ජීවත් වෙච්ච ගිහි පිරිස තුල කොයිතරම්නම් ಗುಣධර්ම තිබිලා තියනවද? එහෙමනම් මේ විදිහේ ಗುಣධර්ම අපේ ජීවිත තුලත් දියුණු කරගෙන මේ භයානක සසර ගමනින් අත මිදෙන්න ගිහි පැවිදි අපි හැම දිනාටම වාසනාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කළ පින්වතුන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කරන්නයි. අද දවසේ මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් විකාශනය වූ මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නොම්බර 206 බටේපොළ වතුරුගම නිවසේ පදිංචි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශ්‍රාමික උපස්ථායිකා ටීපීජී සුමනලතා මහත්මිය ඇතුළු ඒ දායක පිරිස විසින් එතුමියගේ බලාපොරොත්තුව මිය පරලොව ගිය මෑණියන් වන එල්.ඒ. බේලින්නෝනා මහත්මිය, ඒ වගේම සුළු මෑණියන් වන එල්.ඒ. පොඩිමැණිකා මහත්මිය, පියාණන් වන ටීපීජී සයිමන් සිඤ්ඤෝ මහත්මයා, ඒ වගේම ටීපීජී ගුණදාස මහත්මයා, ටීපීජී ආර්යදාස මහත්මයා ඇතුළු සහෝදරයන්ටත් සේතන් සිඤ්ඤෝ, මීදිය සිඤ්ඤෝ, පොඩිහාමි මහත්මයා, කේ.ඒ. මීදිය සිඤ්ඤෝ මහත්මයා යන මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමය පින්කම අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා ජනවාරි 17 වෙනි දින ජන්මදිනයේ සමරන සුමනලතා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරගෙන පූර්ණ මදුසංක පුතණුවන්ට, කසුන් ලක්මාල් පුතණුවන්ට, සෙනුරි තීක්ෂණා දියණිය ඇතුළු පවුලේ දුවදරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ පානුදුරේ අරිය ධම්ම නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත්, ඒ වගේම ගම්පහ මාලිගා තැන්නේ විහාරාධිපතිව වැඩවිසූ මැණික්දිවල දේවානන්ද නායක ස්වාමින් වහන්සේටත්, බටේපොළ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරාධිපති රතනජෝති ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් පුණ්‍යානුමෝදනා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙවියන්ටත් මිය පරලොවගේ ඥාතීන්ටත් අප හැම දිනාටමත් මේ උතුම් වූ ධර්ම දානමය පින්කමේ අනන්තානුභවයෙන් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම පිණිස මේ රූපවාහිනියේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට විශේෂයෙන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගම්පහ මාලිගාතන්න විවේක සේනාසනාධිපති පියරතන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම වික්ෂුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නායක ස්වාමින් වහන්සේලා සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අනන්තානුභවයෙන් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.
සියලු දෙනාටම වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. සැමට මෙත් සිතින් අද ධම්සභා මණ්ඩපයට වැඩම කොට ධර්ම දේශනාව පැවැත් වූ රුවන්වැල්ල වහරක දම්සක් විහාරයේ අනුශාසක පූජ්‍යපාද ගම්පහ මහානාම ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.